ආයුබෝවන් දරුවනේ අදත් මම ඔබ ඉදිරියට පැමිණ සිටින්නේ 12 ශ්‍රේණිය ආර්ථික විද්‍යා විෂය නිර්දේශයේ තවත් එක් නිපුණතා මට්ටමක් පිළිබඳව තොරතුරු ඔබත් සමග සාකච්ඡා කරන්නයි. ඔබට මතක ඇති දරුවනේ අපි කලින් වැඩසටහනේදී 1.7 නිපුණතා මට්ටම යටතේ විවිධ නිර්ණායකයන් භාවිතා කරමින් ආර්ථික පද්ධති වර්ග කරන ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කරා. ඒ පාඩමේම ඉතුරු කොටස අපි අද දවසේදී සාකච්ඡා කරන්න කැමතියි. අපි අද දවසේ විශේෂයෙන්ම සලකා බලන්න යන අපේක්ෂිත ඉඟුණුම්ඵල කීපයක් තිබෙනවා. එකක් තමයි විධාන ආර්ථික පද්ධති අර්ථ දක්වයි. දෙක විධාන ආර්ථික පද්ධතියක ලක්ෂණ හා ක්‍රියාකාරීත්වය පැහැදිලි කරයි. තුන විධාන ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්නා ආකාරය විග්‍රහ කරයි. 4 මිශ්‍ර ආර්ථික පද්ධති අර්ථ දක්වයි. ඉතින් අද වැඩසටහන තුලදී ඔබට මේ කාරණා පිළිබඳව හොඳින් දැනුම අවබෝධය ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරන්න යනවා. ඒ නිසා හොඳ කිට්ටු අවධානයක් මේ වැඩසටහනට යොමු කරන්න. එවිට ඔබට විධාන ආර්ථික පද්ධති සහ මිශ්‍ර ආර්ථික පද්ධති පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම දුවේ පුතේ අද දවස් තුලදී ඔබට තවත් ඉඟුණුම්ඵල කීපයක් ළඟා කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. මිශ්‍ර ආර්ථික පද්ධතියක ලක්ෂණ හා ක්‍රියාකාරීත්වය පැහැදිලි කරයි. මිශ්‍ර ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්නා ආකාරය විග්‍රහ කරයි. ආර්ථික පද්ධති සම්බන්ධ නව ප්‍රවණතා විමසා බලයි. අවසාන වශයෙන් ආර්ථික පද්ධතියක කාර්ය සාධනීය මිනුම් කිරීමේ නිර්ණායක පෙළගස්වයි. එනිසා දුවේ පුතේ මේ වැඩසටහනට කිට්ටු අවධානයක් යොමු කිරීමෙන් ඔබට මේ ඉඟුණුම්ඵල සියල්ල ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. දුවේ පුතේ ඔබට දකින්න පුළුවන් මේ තිරේ දිස්වෙනවා රටවල් දෙකක ජාතික කොඩි. මේ රටවල් දෙක තමයි එකක් කියුබාව අනිත් රට උතුරු කොරියාව. මේ රටවල් දෙක මේ පාඩමට අපි සම්බන්ධ කරන මූලික හේතුව වුණේ මේ රටවල් දෙකේම තිබෙනා සුවිශේෂී ලක්ෂණයන් නිසා. ඒ කුමක්ද? මේ රටවල් දෙකේම රජය ඒ රටවල් වල ආර්ථික ක්‍රියාකාරකම් වලට මැදිහත් වන ප්‍රමාණය ඉතාමත්ම ඉහළ මට්ටමක පවතිනවා. රජය ආර්ථික කටයුතු වලට දැඩි මැදිහත් වීමක් දක්නට ලැබෙනවා. ඉතින් රජය ආර්ථික කටයුතු වලට එසේ දැඩි මැදිහත් වීමක් දක්වනවා නම් එවැනි ආර්ථිකයන් අපි හඳුන්වන්නේ විධාන ආර්ථිකයන් කියලා. ඒ නිසා දුවේ පුතේ අද දවසේ මේ විධාන ආර්ථික පද්ධතියන් වල ලක්ෂණ සහ විධාන ආර්ථික පද්ධතියක් හඳුනාගන්නේ කොහොමද කියලා අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. විධාන ආර්ථික පද්ධතියක් අපි කොහොමද අවබෝධ කරගන්නේ? විධාන ආර්ථික පද්ධතියටත් ආවේනික ලක්ෂණ තිබෙනවා. අපි එවැනි ලක්ෂණ කීපයක් ආශ්‍රයෙන් එවැනි ලක්ෂණ කීපයක් පදනම් කරගෙන තමයි විධාන ආර්ථික පද්ධතියක් නිර්වචනය කරන්නේ. ඔබ බලන්න මෙහි දක්වන නිර්වචනය කුමක්ද කියලා? ශ්‍රමය හැර සෙසු නිෂ්පාදන සාධක රජයට හිමි මූලික ආර්ථික ප්‍රශ්න සැලසුම් යාන්ත්‍රණය අනුව විසඳා ගන්නා ආර්ථික පද්ධතියන්ය. අපි ඊට උදාහරණ දුන්නේ ඔබට කලින් තිරේ දක්වන ලද රටවල් දෙක කියුබාව සහ උතුරු කොරියාව. දැන් මොනවද මේකේ තිබුණා ප්‍රධාන ලක්ෂණ දෙක? ඔබ නැවත වරක් අවධානය යොමු කරන්න. ශ්‍රමය හැර සෙසු නිෂ්පාදන සාධක රජයට හිමි. ඒ කියන්නේ සම්පත්වල අයිතිකාරීත්වය බහුතරයක් රජයට හිමි. සහ මූලික ආර්ථික ප්‍රශ්න සැලසුම් යාන්ත්‍රණය කියනා වූ ක්‍රමවේදයෙන් විසඳා ගන්නා ආර්ථික පද්ධතිය. ඉතින් මේ ලක්ෂණ දෙක පමණක් නෙමෙයි. තව ලක්ෂණ රාශියක් තිබෙනවා. නමුත් මේ ලක්ෂණ දෙක ආශ්‍රයෙන් අපි නිර්වචනයක් හදලා තියෙනවා. නැවත වරක් බලන්න ඔබට අවශ්‍ය වේවි ශ්‍රමය හැර සෙසු නිෂ්පාදන සාධක රජයට හිමි මූලික ආර්ථික ප්‍රශ්න සැලසුම් යාන්ත්‍රණය අනුව විසඳා ගන්නා ආර්ථික පද්ධතියයි. විධාන ආර්ථික පද්ධතියක් දරුවනේ අපිට තවත් ආකාරයකින් පැහැදිලි කරන්න පුළුවන්. ඒ තමයි සම්පත් හිමිකාරීත්වය රජයේ සතු වන රාජ්‍ය විවසාය ක්‍රමයක් ක්‍රියාත්මක වන සැලසුම් යාන්ත්‍රණය මගින් සිදුවන සම්බන්ධීකරණය ඔස්සේ
ආර්ථිකයේ මෙහෙයවනු ලබන ආර්ථික පද්ධතීන්ය. පැහැදිලිද දරුවනේ කාරණේ? නැවත වරක් බලන්න. සම්පත් හිමිකාරීත්වය රජය සතු වන රාජ්‍ය ව්‍යවසාය ක්‍රමයක් ක්‍රියාත්මක වන සැලසුම් යාන්ත්‍රණය මගින් සිදුවන සම්බන්ධීකරණයක් ඔස්සේ ආර්ථිකයේ මෙහෙයවන ලබන ආර්ථික පද්ධතිය. මෙවැනි විධාන ආර්ථිකයක දකින්න පුළුවන් ලක්ෂණ කවරේද? අපි කලින් සාකච්ඡා කරපු ලක්ෂණත් එක්කම තව ලක්ෂණ කීපයක් ගැන අපි සලකා බලන්නයි යන්නේ. 1. නිෂ්පාදන සම්පත් රජය සතු වීම. ශ්‍රමය හැර. ශ්‍රමය හැර නිෂ්පාදන සම්පත් රජය සතු වීම. 2. සමාජ සුබ සාධනය පදනම් කරගත් සානුබල පැවතීම. 3. මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා සැලසුම් ක්‍රියාවලිය යොදා ගැනීම. 4. රජයේ කාර්යභාරය පුළුල් වීම. තවත් ලක්ෂණ කීපයක්. වෙළඳ පොළවල් තරඟකාරී නොවීම. 6. පන්ති විෂමතාවයක් නොමැතිවීම. 7. රාජ්‍ය ව්‍යවසායන් මගින් භාණ්ඩ නිෂ්පාදනය බෙදා හැරීම සිදු කිරීම. එහෙනම් අපි මෙහිදී මූලික ලක්ෂණ 7ක් අපි ඔබට ඉදිරිපත් කරා. අපි මේ ලක්ෂණ පිළිබඳව එකින් එක දැන් ගැඹුරින් සලකා බලමු. පළවෙනි ලක්ෂණය තමයි ඔබට කලින් කිව්වා වගේම නිෂ්පාදන සම්පත් රජයේ සතු වීම. හැබැයි අපි කියනවා ශ්‍රමය හැර කියලා. එකෙන් අදහස් කරන්නේ ශ්‍රමය හැර අනිකුත් නිෂ්පාදන සම්පත්වල බහුතර අයිතිය පවතින්නේ රජයේ සතුවයි. අපි කලින් මේ සාකච්ඡාවකදී බැලුවා සම්පත්වල අයිතිය පාර්ශව දෙකක් සතුව තියෙන්න පුළුවන්. එකක් පෞද්ගලික අංශය, අනිත් එක රාජ්‍ය අංශය. විධාන ආර්ථිකයක තියෙන විශේෂත්වය තමයි රාජ්‍ය අංශය සතුව තමයි වැඩිපුරම සම්පත් පවතින්නේ යන්නේ. ශ්‍රමය හැර. ඒත් අපි කියනවා ශ්‍රමය පවා ඇතැම් විට නිෂ්පාදන කටයුතු වලට යොදවන්න සිද්ධ වෙන්නේ රජයේ පිහිටවා ගත්ත සැලසුම් අධිකාරියක නියෝගවලට අනුව වෙන්න පුළුවන්. ඒ අරෙන පොදුවේ ශ්‍රමය හැරෙන්න නිෂ්පාදන සම්පත් රජයේ සතුව පවතින්නේ. ඒකෙන් අදහස් කරනවා සම්පත් පවත්වාගෙන යන්න, ඒ වගේ මේ සම්පත් විකුණන්න, සම්පත් පවරන්න, ඒ සම්පත් භුක්ති විඳින්න, ඒ සෑම කාර්යයක්ම සඳහාම දැඩි බලපෑමක් කරන්න නැත්නම් අයිතියක් රජයේ සතුව පවතිනවායි කියන කාරණය. දෙවෙනි ලක්ෂණය සමාජ සුබ සාධනය පදනම් කරගත් සානුබල. බලන්න දැන් මේ තිරේ දැක්වෙන කරුණු දිහා. 1. රජයේ පොදු සමාජයට යහපතක් වන අයුරින් ආර්ථික කටයුතු මෙහෙවීම සහ ලාභය මූලික අරමුණක් නොවීම. එවැනි ආකාරයෙන් ආර්ථික කටයුතු මෙහෙවෙනවා නම් අපි එවැනි ආර්ථිකයක් හඳුන්වන්නේ විධාන ආර්ථික පද්ධතියක් කියලා. තුන්වෙනි ලක්ෂණය සැලසුම් ක්‍රියාවලිය. මොකක්ද මේ සැලසුම් ක්‍රියාවලිය කියලා කියන්නේ? මේ සැලසුම් ක්‍රියාවලිය කියන එක අපි කලින් වැඩසටහනේ සාකච්ඡා කරපු මිල ක්‍රමයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ දෙයක්. දැන් මිල ක්‍රමයේදී සම්බන්ධීකරණය සිද්ධ වුණේ එක් කාරකයන් භාණ්ඩවලට සාධකවලට කරන ඉල්ලුම සහ නිෂ්පාදකයන් සැපයුම මත මිලක් තීරණය වීමෙන්. නමුත් සැලසුම් ක්‍රියාවලිය කියන අදහස් කරන්නේ ඊට වඩා සම්පූර්ණ වෙනස් කාරණයක්. සැලසුම් ක්‍රියාවලියකදී සිද්ධ වෙන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා මධ්‍යගත සැලසුම් අධිකාරියක් විසින් රජය විසින් පිහිටවන්න යනවා. මධ්‍යගත සැලසුම් අධිකාරියක් රජය විසින් පිහිටවන්න යනවා. ඒ පිහිටවන ලබන මධ්‍යගත සැලසුම් අධිකාරිය විසින් ලබා දෙන නියෝග අනුව මූලික ආර්ථික ප්‍රශ්න විසඳෙනවා නම් අපි එවැනි තත්ත්වය හඳුන්වන්නේ සැලසුම් ක්‍රියාවලියක් කියලා. එතකොට භාණ්ඩයකට තීරණය වෙන මිල මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ නැහැ. මධ්‍යගත සැලසුම් අධිකාරිය තීරණය කරලා ඒ අය යම්කිසි නියෝග ලබා දෙනවා. ඒ නියෝග අනුව තමයි කුමක් නිෂ්පාදනය කරනවද? කෙසේ නිෂ්පාදනය කරනවද? කා සඳහා නිෂ්පාදනය කරනවද? කියන මූලික ආර්ථික ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න යන්නේ. දැන් මධ්‍යගත සැලසුම් අධිකාරියකදී පවතින ප්‍රධාන දෙයක් තමයි ඒ අයට ආර්ථික සැලැස්මක් තිබෙනවා. ආර්ථික සැලැස්මක්. මොකක්ද මේ ආර්ථික සැලැස්මක් කියලා කියන්නේ?
අපි සාමාන්‍යයෙන් සැලැස්මක් කියලා කියන්නේ ඉදිරියේදී අත්කර ගැනීමට බලාපොරොත්තු වෙන අරමුණු ඉටු කරගන්න ආකාරය පිළිබඳ සකස් කරන වැඩසටහනක්. ඒ අනුව ආර්ථික සැලැස්මක් කියන්නේ ඒ ආර්ථිකයේ අරමුණු මාලාවක් පිහිටවගෙන ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා ඒ අය විසින් සකස් කරන ලබන වැඩසටහනක්. බලන්න ආර්ථික සැලැස්මක් වුණාම ඒකේ තිබිය යුතු අංග මොනවද කියලා. කිසියම් කාල රාමුවක් තුළ නිශ්චිත අරමුණු මාලාවක් ඉටු කර ගැනීමට. ඒ වගේම ආර්ථිකයක සම්පත් ඒකරාශී කිරීම. ඒවා විවිධ කටයුතු සඳහා බෙදා වෙන් කිරීම. නිෂ්පාදන කටයුතු සංවිධානය හා මෙහෙයවීම. ඒ වගේම නිෂ්පාදකය කුටුම්බයන් අතර බෙදා හැරීම. මෙන්න මේ වගේ කාර්යයන් රාශියක් තියෙනවා. අන්න එවැනි කාර්යයන් යනාදී කාර්යයන් පිළිබඳව සම්පාදනය කරන විස්තරාත්මක වැඩසටහනක්. ඒක තමයි ආර්ථික සැලැස්මක් කියන්නේ. එතකොට මෙවැනි විධාන ආර්ථිකයක තියෙන විශේෂත්වය තමයි අර මධ්‍යගත සැලසුම් අධිකාරිය ඒ අය පිහිටවගත් ආර්ථික සැලැස්මක් තිබෙනවා. ඒ සැලැස්ම අත්පත් කර ගැනීම සඳහා ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. ප්‍රායෝගිකව විධාන ආර්ථික තිබුණා වූ රටවල් වල ඒ අය වසර 5, වසර 10, 15 ආදී දීර්ඝ කාලයක් සඳහා විශාල සැලසුම් සකස් කර ගන්නවා. ඊළඟට කෙටි කාලීනව එහි අරමුණු ඉටු කර ගැනීම සඳහා කෙටි කාලීන සැලසුම් සකස් කර ගන්නවා. එවැනි ආකාරයෙන් තමයි ආර්ථික කටයුතු මෙහෙවන්නේ සහ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්න යන්නේ. විධාන ආර්ථිකයක දකින්න තියෙන තව වැදගත් ලක්ෂණයක් තමයි රජයේ කාර්යභාරය පුළුල් වීම. ඒ රජයට විශාල කාර්යභාරයක් තිබෙන්නේ. අපි කලිනුත් බැලුවා වගේ සම්පත්වල අයිතිය පවතින්නේ බහුතරයක් රජයට. ඒ නිසා රාජ්‍ය අංශයේ විවසායන් බහුතරව දකින්න පුළුවන්. සෑම ආර්ථික කටයුත්තක් කෙරෙහිම රජයේ මැදිහත් වීම අපිට දකින්න පුළුවන්. එවැනි ආකාරයේ පුළුල් රාජ්‍ය මැදිහත් වීමක් මේ විධාන ආර්ථිකවල අපිට දැකීමේ හැකියාව තිබෙනවා. මොනවද මේ දකින්න පුළුවන් තවත් ලක්ෂණ? බලන්න ඔබේ තිරේ දිහා රාජ්‍ය විවසායන් පවතින යනවා. ඒ වගේ මේ රාජ්‍ය විවසායන් වලින් නිෂ්පාදනය කරගත යුතු නිෂ්පාදන ඉලක්කයන් ඒ විවසායන්ට ලබා දෙනවා රජයේ ව්‍යාපාරවලට මධ්‍යගත සැලසුම් අධිකාරිය විසින්. ඒ වගේම තමයි පෞද්ගලිකාංශයෙන් කිසිසේත් සපයන්නේ නැති මිලක් අය කරගන්න බැරි පොදු භාණ්ඩ සඳහා සම්පත් යොමු කිරීමට රජය කටයුතු කරන්න යනවා. ඒ වගේම යහපත් මූල්‍ය ක්‍රමයක් පවත්වා ගන්න රජය මැදිහත් වෙනවා. සහ නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීමටත් රජය මැදිහත් වෙනවා. මේ සියලු කටයුතු සිද්ධ කරන්නේ රජය. ඒ කියන්නේ ආර්ථිකයේ සෑම අංශයකටම රජය පුළුල් මැදිහත් වීමක් දක්නට ලගින්න පුළුවන්. වෙළඳපොළ ක්‍රමයට වඩා වෙනස්ව. වෙළඳපොළ ක්‍රමයේදී ඉතාමත්ම අඩු මැදිහත් වීමක් තිබේ. හැබැයි මේ විධාන ආර්ථිකයේ පද්ධතියක පුළුල් කාර්යභාරයක් රජයට හිමි වෙන්න යනවා. තව ලක්ෂණයක් වෙළඳපොළ තරඟකාරී නොවීම. ඇයි අපි තරඟකාරී වෙන්නේ නැහැ කියලා කියන්නේ? ඒකට හේතුව තමයි එවැනි ආර්ථිකයන් වල බහුතර පවතින්නේ රාජ්‍ය විවසායන් පමණයි. රාජ්‍ය විවසායන් විතරයි. අයිතිය තියෙන රජයට. ව්‍යාපාර රාශියක් තිබුණත් සමස්තයක් වශයෙන් අවසානයේදී අයිතිය තියෙන රජයට. ඉතින් රජය තමන්ගේම ව්‍යාපාර සමග තරඟකාරී ලෙස කටයුතු කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඕනෑම ව්‍යාපාරයක් තමන්ගේම ව්‍යාපාර සමග තරඟ කරන්නේ නැහැනේ. රාජ්‍ය විවසායන් පමණක් පවතින නිසා ආර්ථිකය තුළ එවැනි තරඟයක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. සමස්ත ආර්ථිකයේම මෙහෙය වෙන්නේ ඔබට කලිනුත් ප්‍රකාශ කර විදියට මධ්‍යගත සැලසුම් අධිකාරිය විසින් ලබා දෙන තීරණවලට අනුවයි. එවැනි අවස්ථාවක වෙළඳපොළට තීරණ ගන්න ස්වාධීනත්වයක් නැහැ. එසේ ස්වාධීනත්වයක් නැති නිසා ඒ අතර තරඟකාරීත්වයකුත් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා එකට තීරණ ගැනීම කේන්ද්‍රණය වෙලා තිබෙන්නේ. වෙළඳපොළ ක්‍රමයට වඩා වෙනස්ව. වෙළඳපොළ ක්‍රමයේ තීරණ ගත්තේ එක් ස්වාධීන අංශ විසින්. හැබැයි විධාන ආර්ථිකයක තීරණ කේන්ද්‍රගත වෙලා තිබෙන්නේ. විධාන ආර්ථිකයක තීරණ සියල්ලක්ම මධ්‍යගත සැලසුම් අධිකාරිය විසින් තමයි ගනු ලබන්නේ. ඒ නිසා තරඟකාරීත්වයක් ආර්ථිකය තුල දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපි දකින තව ලක්ෂණයක් තමයි ආදායම් විෂමතාවයක් නොමැති වීම.
අපි ආදාය විෂමතාවයක් නොමැති වීම කියන කාරණය ගන්න මූලික හේතුව තමයි එවැනි ආර්ථිකයක වැටුප් මට්ටම පවා තීරණය කරන්නේ රජය. සාමාන්‍ය ශ්‍රමිකයන්ට තමන්ගේ ශ්‍රමයේ තියෙන නිපුණතාවය අනුව මිලක් ලකුණු කර ගැනීමේ හැකියාව වෙළඳපොළ ආර්ථික පද්ධතියක තිබුණත් විධාන ආර්ථික පද්ධතියක වැටුප් මට්ටම් තීරණය කරන්නේ රජය. ඒ නිසා සමාන වැටුප් මට්ටම් තීරණය කරනවා කියලා අපි උපකල්පනය කරොත් අපි හැමෝටම සමාන ආදායමක් තියෙනවා කියන එක අපේක්ෂා කරන්න පුළුවන්. 100%ක් හැමෝටම සමාන ආදායමක් නැති වුණත් ඒ විෂමතාවයන් අවම වන ආකාරයක් අපිට එවැනි ආර්ථිකයක දක්නට පුළුවන්. ඒ වගේම භාණ්ඩ හා සේවාවල මිල තීරණය කරන්නේත් රජය. ඒ නිසා නිෂ්පාදනය කරන ලබන භාණ්ඩ හා සේවා ආර්ථිකයේ කුටුම්බයන් අතර බෙදා හැරීමේදී විෂමතාවයක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. හැමෝටම මිලදී ගන්න පුළුවන් ආකාරයට එක්කෝ වැටුප් මට්ටම එහෙමත් නැත්නම් භාණ්ඩ හා සේවාවල මිල. ඒවා රජය විසින් පාලනය කරලා තියෙනවා. ඉතින් එසේ පාලනය කරපු තත්ත්වයක් යටතේ විෂමතාවයක් දක්නට ලැබීම ඉතාමත්ම අසීරුයි. අපි දැන් යන්න යනවා තවත් වැදගත් කොටසකට. අපි දන්නවා ආර්ථික පද්ධතිය බිහි වෙන්නෙම කුමක් සඳහාද? මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා. එහෙනම් අපි දැන් සාකච්ඡා කරන්න යනවා විධාන ආර්ථිකයක ඒ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා. පළවෙනි ප්‍රශ්නය. කුමක් කොපමණ නිපදවන්නේද? ඔබ දැනටමත් දන්නවා මේ ප්‍රශ්නේ අදහස ආර්ථිකයක් සතු සම්පත් කුමන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනවද? විධාන ආර්ථිකයක් කුමන භාණ්ඩ හා සේවාවලටද ප්‍රමුඛත්වය දෙන්නේ? ඒකයි මෙතන ප්‍රශ්නය. විධාන ආර්ථිකයක් ප්‍රමුඛත්වය ලබා දෙන්නේ සම්පත් යොමු කරන්නේ ඒ ආර්ථිකයක් පිහිටව ගත්ත මධ්‍යගත සැලසුම් අධිකාරියේ නියෝගවලට අනුව. රජයේ මඟ පෙන්වීම යටතේ පත් වෙලා සිටින මධ්‍යගත සැලසුම් අධිකාරිය කරුණු සොයා බලලා විශ්ලේෂණය කරලා ඒව ගවේෂණය කරලා තීරණය කරනවා කුමන භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් මේ ආර්ථික පද්ධතියට අවශ්‍යද කියන එක. ඒක තීරණය කරන්නේ එක් එක්කෙනා ගන්න ලබන ස්වාධීන තීරණ අනුව නෙමෙයි. භාණ්ඩයකට ලකුණු එන මිලක් අනුව නෙමෙයි. වෙළඳපොළ ක්‍රමය වගේ. ඊට වඩා වෙනස්ව මධ්‍යගත සැලසුම් අධිකාරිය තමයි සියලුම කරුණු සොයා බලලා තීරණය ගන්න. ඒ නිසා නිපදවන ප්‍රමාණය කොච්චරක්ද කියලා තීරණය කරන්නේ. ඒ වගේම පරිභෝජන භාණ්ඩ නිපදවනවාද? ආයෝජන භාණ්ඩ නිපදවනවාද? සුබ සාධනය සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක් යොමු වෙනවාද? මේ සෑම දෙයක්ම තීරණය කරන්නේ මධ්‍යගත සැලසුම් අධිකාරිය විසින් ලබා දෙන නියෝගවලට අනුවයි. දෙවෙනි ප්‍රශ්නය. කෙසේ නිපදවන්නේද? ඔබ දන්නවා දැනටමත් මේ ප්‍රශ්නේ අදහස. මොකක්ද අදහස? ශ්‍රම සූක්ෂම හා ප්‍රාග්ධන සූක්ෂම යන ශිල්ප ක්‍රම දෙකෙන් කුමන ශිල්ප ක්‍රමය තෝරා ගත යුතුද කියන්නේ. විධාන ආර්ථිකයක් කුමන ශිල්ප ක්‍රමයේද තෝරාගන්නේ? විධාන ආර්ථිකයක් තෝරා ගන්නා ශිල්ප ක්‍රමයේ තීරණය වෙන්නේ මධ්‍යම සැලසුම් අධිකාරිය ලබා දෙන නියෝගවලට අනුවයි. ඒකෙන් අදහස් කරන්නේ නිෂ්පාදන ව්‍යවසායකයාට හැකියාවක් නැහැ සාධකවල මිල ගණන් අනුව මිල අඩු සාධක වැඩියෙන් භාවිතා කරන්න, මිල වැඩි සාධක අඩුවෙන් භාවිතා කරන්න. එහෙම තීරණය කිරීමේ ස්වාධීන හැකියාවක් ඒ ඇයට නැහැ. ශ්‍රම සූක්ෂම ක්‍රමය භාවිතා කරනවද? ප්‍රාග්ධන සූක්ෂම ක්‍රමය භාවිතා කරනවද? යන්න නියෝගය ලබා දෙන්නේ මධ්‍යම සැලසුම් අධිකාරිය විසින්. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. ව්‍යාපාර ආයතන වලට ස්වාධීන අයිතියක් නැහැ. හැබැයි මධ්‍යගත සැලසුම් අධිකාරිය එසේ නියෝග ලබා දෙනකොට ඒ අය හොඳින් විශ්ලේෂණය කරලා බලනවා ආර්ථිකයේ පවතින සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න කොහොමද කියලා. උදාහරණයක් විදිහට ඒ ආර්ථිකයේ ශ්‍රමය බහුලව පවතිනවා නම් බොහෝ වෙලාවට ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රම ඒ අය පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ඒ ආර්ථිකයේ ප්‍රාග්ධනය බහුතර පවතින යනවා නම් බහුලව පවතින යනවා නම් ප්‍රාග්ධන සූක්ෂම ක්‍රමය භාවිතා කරන්න යනවා. නිසා මේකේ අදහස අපි ශිල්ප ක්‍රමයේ තීරණය වෙන්නේ
මධ්‍යම සැලසුම් අධිකාරිය ලබා දෙන නියෝග. හැබැයි ඒක තීරණය කරන්න සම්පත් ප්‍රයෝජනයට ගැනීම වගේම උපරිම ආකාරයෙන් යෙදවුම් සහ නිමවුම් ගැලපීම කියන කරුණු සියල්ලක්ම ගවේෂණය කරලා විශ්ලේෂණය කරලා තමයි සැලසුම් අධිකාරිය ඒ නියෝගය ලබා දෙන්න යන්නේ. තුන්වෙනි ගැටලුව කා සඳහා නිපදවන්නේද? මේ ප්‍රශ්නේ අදහසත් ඔබ මේ වෙනකොට දන්නවා. ආර්ථිකය විසින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ප්‍රමාණය කුටුම්බයන් අතර බෙදී යන්නේ කෙසේද යන්නයි. දැන් විධාන ආර්ථිකයක මේ ප්‍රශ්නයට විසඳුම ලැබෙන්නේ මධ්‍යගත සැලසුම් අධිකාරිය ලබා දෙන නැත්නම් ඒ අය ක්‍රියා කරන ආකාරයටයි. ඒ නිසා අපි කියනවා මධ්‍යගත සැලසුම් අධිකාරිය මගින් තීරණය වෙනවා කියලා. අපි එහෙම කියන්නේ හේතුව තමයි ආර්ථිකයේ වැටුප් හා මිල තීරණය වෙන්නේ ඔබට කලින් ප්‍රකාශ කළා වගේ සැලසුම් අධිකාරිය මගින්. ඒ අනුව කුටුම්බයන්ට තමන්ගේ සාධකවලට රිසි පරිදි ආදායම උපයා ගැනීම හැකියාවක් නැහැ. හේතුව ඒව පාලනය කරලා තියෙන්නේ මධ්‍යගත සැලසුම් අධිකාරිය. ඒ වගේම භාණ්ඩ හා සේවාවල මිල ගණනුත් මධ්‍යගත සැලසුම් අධිකාරිය පාලනය කරලා තියෙන්නේ. ඒ අනුව මුදල් වැඩි නැත්නම් ආදායම් වැඩි අයට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ලබා ගැනීමටවත් ආදායම් අඩු අයට අඩු භාණ්ඩ ප්‍රමාණයක් ලබා ගැනීමටවත් නෙමේ ඊට වඩා වෙනස්ව හැමෝටම ආර්ථිකයේ පොදු යහපත සඳහා සෑම කෙනෙක්ටම භාණ්ඩ හා සේවා බෙදී යන ආකාරයේ සැලැස්මක් තමයි විධානගත ආර්ථිකයක තියෙන්නේ. මේ අරමුණු ඉටු කරගන්න එවැනි ආර්ථිකයන් විසින් ඇතැම් භාණ්ඩ පිරිවැයට වඩා පහළ මට්ටමකට පවා නියම කරන්න පුළුවන්. ඇයි? පොදු යහපත වෙනුවෙන් කටයුතු කරන නිසා. ඇතැම් භාණ්ඩ පිරිවැයට සමානව නියම කරන්න පුළුවන්. ඇතැම් භාණ්ඩ සහනාධාර මත සපයන්නත් පුළුවන්. සමහර භාණ්ඩ ඇතැම් භාණ්ඩ නොමිලේ සැපීමත් සිද්ධ වෙන්න පුළුවන්. දැක්කද වෙළඳපොළ ආර්ථිකයකට වඩා වෙනස් නේ. ඔබට දැනෙනවද ඒ කාරණේ? වෙළඳපොළ ආර්ථිකයක මෙවැනි දේවල් කරේ නැහැනේ. ඒ අය සිද්ධ කරේ මිලදී ගැනීමේ හැකියාව වැඩි අය වැඩි භාණ්ඩ ප්‍රමාණයක්, මිලදී ගැනීමේ හැකියාව අඩු අය අඩු භාණ්ඩ ප්‍රමාණයක්. ඊට ප්‍රතිවිරුද්ධව මෙවැනි ආර්ථිකයක හැමෝටම කුටුම්බයන් සෑම දිනාටම වගේ අවම ජීවන තත්ත්වයක් සහතික වන ආකාරයට භාණ්ඩ හා සේවා මිලදී ගන්න අවස්ථාව ලැබෙනවා. ඇයි ඒ? ඒකට ප්‍රධාන හේතුව වැටුප් හා මිල සැලසුම් අධිකාරිය මගින් තීරණය කිරීමත් ඒ වගේම භාණ්ඩ හා සේවාවල මිල ගන්නොත් සැලසුම් අධිකාරිය තීරණය කිරීමයි. විධාන ආර්ථික පද්ධතියක මිලෙහි කාර්යභාරය කුමක්ද? ඔබ හොඳින් අවධානය යොමු කරන්න ඕන කාරණයක් මේ. අපි කිව්වා විධාන ආර්ථික පද්ධතියක තිබෙන්නේ සැලසුම් යාන්ත්‍රණයක් කියලා. ඒ කියන්නේ මිල ක්‍රමයක් නැහැ. මිල ක්‍රමයක් තිබ්බේ වෙළඳපොළ ක්‍රමයක. හැබැයි මිල ක්‍රමයක් නැති වුණාට ඒකෙන් අදහස් කරන්නේ නැහැ වෙළඳපොළ විධාන ආර්ථිකයක භාණ්ඩ හා සේවා වලට මිලක් නැහැ කියලා. තියෙනවා. හැබැයි නැත්තේ මිල ක්‍රමය. ඒ නිසා විධාන ආර්ථිකයක වුණත් එවැනි ආර්ථික පද්ධතියක වුණත් මිලටත් යම් කාර්යභාරයක් කරන්න තිබෙනවා. මිල තොග හා සිල්ලර මිල ලෙස ස්වරූප දෙකක් අපිට දකින්න පුළුවන්. ඒ අනුව විධාන ආර්ථිකයක මිලෙහි ප්‍රධාන කාර්යයන් වෙන්නේ වඩා පහසුවෙන් ගනුදෙනු කිරීමට භාණ්ඩ හා සේවා වලට මිලක් පවතින්න ඕනේ. ඒ වගේම ඇතැම් අවස්ථාවලදී සැපයුමට ඉල්ලුම තුලනය කරන්න ඕන වුණාම, ගලපන්න ඕන වුණාම භාණ්ඩයකට මිලක් අවශ්‍ය වෙන්නේ යනවා. ඒ වගේම ආර්ථික ඒකකවල සැලසුම්, රාජ්‍ය ව්‍යවසායන් වල සැලසුම්, ඒ ඉලක්ක සපුරා ගැනීමට භාණ්ඩ හා සේවා වලට මිලක් පවතින්න අවශ්‍යයි. ඒව තමයි විධාන ආර්ථික පද්ධතියක වුණත් මිලෙහි කාර්යභාරය වෙන්නේ. අපි දැන් විශ්ලේෂණයක් කරන්න යන්නේ. කුමක් ගැනද? විධාන ආර්ථික පද්ධතියක වාසි සහ අවාසි ගැන. විධාන ආර්ථික පද්ධතියක පැවතිය හැකිය අපි අපේක්ෂා කරන වාසි එකක් සම්පත් බෙදී යාම මනා සැලැස්මක් මත සංවිධානය කළ හැකිවීම. දෙක ආදායම් ව්‍යාප්ති විෂමතා අවම වීම. තුන ආර්ථික ස්ථායීතාවය. හතර සමාජයට අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා සම්පත් යොමු වීම. පහ
සමාජයේ පුරවැසියන්ට අවම ජීවන මට්ටම සහතික වීම. අපි දැන් මේ එක් එක් ලක්ෂණය ගැන නැත්නම් මේ එක් එක් වාසිය පිළිබඳව අපි ගැඹුරෙන් කරුණු සලකා බලන්න යන්නේ. පළවෙනි වාසිය. ඔබට මතකද? සම්පත් බෙදී යාම මනා සැලැස්මක් මත සිදුවීම. ඇයි අපි සම්පත් බෙදී යාම මනා සැලැස්මක් මත විධානගත ආර්ථිකයක සිදුවෙනවයි කියලා අපේක්ෂා කරන්නේ? ඔබ දැනටමත් කරුණු හදාarලා තිබෙනවා. විධාන ආර්ථිකයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම් පිළිබඳ තීරණ ගන්නේ මධ්‍යගත සැලසුම් අධිකාරිය. එතකොට සමස්ත ආර්ථික පද්ධතියටම කුමක් නිෂ්පාදනය කරනවද? කෙසේ නිෂ්පාදනය කරනවද? ඒවා කා සඳහා බෙදී යනවාද කියන ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ මධ්‍යගත සැලසුම් අධිකාරියේ තීරණ අනුව. ඒකට මධ්‍යගත සැලසුම් අධිකාරිය මුළු ආර්ථික පද්ධතිය වෙනුවෙන්ම ක්‍රියා කරන්නේ. ඒකට ඒ අය තමයි මේ තීරණ ගන්නෙ. ඒ කියන්නේ තීරණ සියල්ලක්ම එක් තැනකින් තමයි ගන්න. ඉතින් එක තැනකින් සමස්ත ආර්ථිකයටම තීරණ ගන්න නිසා අපිට විශ්වාස කරන්න පුළුවන් ඒක හොඳ සැලැස්මක් සකස් කරන්න පුළුවන්. සම්පත් යා යුතු අංශ, සම්පත් නොයා යුතු අංශ පිළිබඳ හොඳ පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ අවබෝධය අනුව සම්පත් යොමු කරන්න පුළුවන් වෙයි කියලා අපි අපේක්ෂා කරන්න යනවා. වෙළඳපොළ ආර්ථිකයකට ප්‍රතිවිරුද්ධව. එවැනි ආර්ථිකයක එහෙම දෙයක් තිබෙන්නේ නැහැ. ස්වාධීනව එක එක්කෙනා තීරණ ගත්තේ. එක එක පාර්ශ්ව තීරණ ගත්තේ. හැබැයි දැන් කේන්ද්‍රගත තැනකින් තමයි තීරණ ගන්න. ඒ නිසා හොඳ සැලැස්මක් ඇතුව, මනා සැලැස්මක් ඇතුව සම්පත් බෙදී යන්න පුළුවන් කියලා අපි අපේක්ෂා කරනවා. දෙවෙනි වාසිදායක තත්ත්වය ආදායම් ව්‍යාප්ති විෂමතා අවම වීම. ඇයි අපි ආදායම් ව්‍යාප්ති විෂමතා අවමයි කියලා අපේක්ෂා කරන්නේ? ඒකට එක හේතුවක් තමයි එවැනි ආර්ථිකයක පෞද්ගලික දේපල හිමිකමක් තිබ්බේ නැහැ. දේපල වල අයිතිය රාජ්‍ය තිබ්බේ. පෞද්ගලිකව දේපල හිමිකමක් නැති නිසා පෞද්ගලිකව එවැනි දේපල භාවිතා කරලා ඒ අයට ආදායම් බහුලව ඉපීමේ හැකියාවකුත් නැහැ. අනික් කාරණය තමයි ආදායම් බෙදී යාම සාධක මිල අනුව තීරණය වෙන්නේ නැහැ. හේතුව ඒ සාධකවල මිල තීරණය කරන්නේ රජය විසින්. ඒ නිසා සාධක හිමියන්ට තමන්ගේ සාධකයේ තිබෙන ගුණාත්වය සහ අනිකුත් කරුණු මත ඉහළ මිලක් ලකුණු කරගෙන ඒ මිල අනුව වැඩි ආදායමක් ලබා ගැනීම හැකියාව නැහැ. නිසා හැමෝටම සම ආදායම් ව්‍යාප්තියක් පවතිනවා කියලා අපි අපේක්ෂා කරනවා. හැබැයි දුවේ පුතේ මතක තබා ගන්න එකෙන් අදහස් කරන්නේ ආර්ථික පද්ධතියේ ඉන්න හැමෝටම එක හා සමාන වැටුපක් එක හා සමාන ආදායමක් ලැබෙනවා කියලා. විෂමතාවයන් පවතින්න පුළුවන් එවැනි ආර්ථිකයක. නමුත් ඒ විෂමතාවය දැඩි වෙන්නේ නැහැ. අවම විෂමතාවයක් තියෙන්නේ. රජය හැකිතරම් ඒවා පාලනය කරනවා. තුන්වෙනි වාසිදායක තත්ත්වය ආර්ථික ස්ථායීතාවය. ආර්ථික ස්ථායීතාවයක් ඇති වෙනවා කියන එක කුමක්ද අදහස් කරන්නේ? ඒකේ අදහස තමයි ආර්ථිකයේ උත්පාද තත්ත්වයන්, අවපාත තත්ත්වයන්, නැත්නම් උද්දමන, අවදමන තත්ත්වයන් නිතර සිදු වෙන්නේ නැහැ කියන තත්ත්වය. දැන් එවැනි තත්ත්වයක් සිදු වෙන්නේ නැහැ කියලා අපි අපේක්ෂා කරන්නේ. ඒකට හේතුව තමයි ආර්ථික කටයුතු මධ්‍යගතව පාලනය වන නිසා. ඔබ දැනටමත් දන්න පරිදි මෙවැනි ආර්ථිකයක සියලු තීරණ ගන්නේ මධ්‍යගත සැලසුම් අධිකාරිය. කේන්ද්‍රීයයි තීරණ ගැනීම. සංකේන්ද්‍රණය වෙලා තිබෙන්නේ. ඒ නිසා ඒ අයට හැමදේම පාලනය කරන්න පුළුවන්. උද්දමන අවදමන තත්ත්වයන් පාලනය කරන්න පුළුවන්. ඒ නිසා ඒ කටයුතු මධ්‍යගතව පාලනය වෙන නිසා ආර්ථික ස්ථායීතාවයක් පවතිනවා කියලා අපි අපේක්ෂා කරනවා. ඒ නිසා වෙළඳ චක්‍ර, සේවා අවියුක්ති, උද්දමන, අවදමන යන ආදී තත්ත්වයන් පාලනය කිරීම වඩා පහසුයි කියලා අපි අපේක්ෂා කරනවා. ඊළඟ වාසිය අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා සම්පත් යොමු වීම. අපි මෙහිදී අත්‍යවශ්‍ය භාණ්ඩ යනුවෙන් අදහස් කරේ ආර්ථිකයේ හැමෝම වගේ භාවිතා කළ යුතු භාණ්ඩ. උදාහරණයක් වශයෙන් පොදු භාණ්ඩ, අර්ධ පොදු භාණ්ඩ, සුබ සාධන භාණ්ඩ. මෙවැනි භාණ්ඩ වලට වෙළඳපොළ ආර්ථිකයක නම් සම්පත් යොමු කිරීම ඉතාමත් අල්පයි. නමුත් මේ විධාන ආර්ථිකයක් නිසා රජය මගින් සියල්ල පාලනය වන නිසා මෙවැනි බහුතර
කුටුම්බයන් භාවිතා කරන භාණ්ඩ හා සේවා වලටත් සම්පත් යොමු වීම වාසිදායක ලක්ෂණයක් වෙනවා. පස්වෙනි වාසිදායක තත්ත්වය අවම ජීවන මට්ටම සහතික වීම. ඇයි අවම ජීවන මට්ටම සහතික වෙනවා කියලා කියන්නේ? වැටුප් රජය විසින් තීරණය කිරීම, ඒ වගේම භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් රජය තීරණය කිරීම, ආදාය ව්‍යාප්ති විෂමතා අවම වීම, මේ කාරණා ඔබ දැනටමත් දන්නවා. ඉතින් මෙවැනි කාරණා මේ කියන ආකාරයෙන් ආර්ථිකය තුල ක්‍රියාත්මක වෙනවා නම් අපි අපේක්ෂා කරන්නේ එවැනි ආර්ථිකයක හැමෝටම අවම ජීවන තත්ත්වයක් පවතිනවා කියලා. විධානගත ආර්ථිකයක එවැනි වාසි අපි දැක්කත් අවාසිදායක තත්ත්වයන් නැතුවම නෙමෙයි. ඔබ අවාසිදායක තත්ත්වයන් වලටත් අවධානය යොමු කරන්න ඕනේ. එකක්, ප්‍රශස්ත සැපයීමක් සැලසුම් කිරීමේ අපහසුව. දෙක, සානුබල සැපේන ප්‍රබල යාන්ත්‍රණයක් නොමැති වීම. තුන, නිලධාරීවාදී ඉස්මතු වීම. හතර, තරඟකාරීත්වය නොමැති බැවින් භාණ්ඩවල ගුණත්වය අඩු වීම. පහ, භාණ්ඩ හා සේවාවල විවිධත්වයක් නොමැති වීම. සහ 6, දත්ත සොයා ගැනීමේ දුර්වලතාවයන්. මේ අවාසිදායක තත්ත්වයන් වලින් කුමක්ද පැහැදිලි වෙන්නේ කියලා දැන් අපි බලමු. ප්‍රශස්ත සැපයීමක් සැලසුම් කිරීමේ අපහසුව. ඇයි අපි එහෙම කියන්නේ? ඔබ කල්පනා කරලා බලන්න, සමස්ත ආර්ථිකයේ පිළිබඳවම තීරණ එක තැනකින් ගන්නවා නම්, එක කේන්ද්‍රීය ස්ථානයකින් ගන්නවා නම් ඒක කොයිතරම් අපහසු කටයුත්තක් වේවිද? සමස්ත ආර්ථිකයටම නිෂ්පාදනය කරන්න ඕන කොච්චර ප්‍රමාණයක්ද? මොනවද නිෂ්පාදනය කරන්න ඕනේ? කොයි වර්ග? මේ සියල්ලක්ම කේන්ද්‍රීය එක ස්ථානයකින් තීරණය කිරීම අසීරු කාරණයක්. එවැනි තීරණ ගන්න අවශ්‍ය වන තොරතුරු සම්බන්ධීකරණය කිරීම අසීරු කාර්යයක්. ඒ නිසා නිතතිම්ම එවැනි ආර්ථිකවල සංවිධාන කටයුතු සහ සම්බන්ධීකරණ කටයුතු වල ගැටලු අපිට අත්දකින්න පුළුවන්. ඒ නිසාම ඇතිවන ප්‍රතිඵලය තමයි ඒ සැලසුම් වල තියෙන දෝෂ නිසා ඇතැම් විට භාණ්ඩ අතිරික්තයන් දකින්න පුළුවන්, නිෂ්පාදන අතිරික්තයන්. ඒ වගේම ඇතැම් විට භාණ්ඩ හිඟයන් දකින්න පුළුවන්. භාණ්ඩ හිඟයන් තියෙන කාලයකදී, තත්වයකදී මිල නොවන වෙනත් ක්‍රම, පෝලිං ක්‍රම, වෙනත් සලාකන ක්‍රම භාවිතා කිරීමක් අපිට දක්නට ලැබෙන්න පුළුවන්. ඉතින් ඒක ආර්ථිකයක හිතකර ලක්ෂණයක් විදිහට අපි අදහස් කරන්නේ නැහැ. දෙවෙනි අවාසිය, සානුබල සැපේන ප්‍රබල යාන්ත්‍රණයක් නොමැති වීම. කුමක්ද ඒකේ අදහස? ඒ තමයි එකකින් අදහස් කරන්න යන්නේ මෙවැනි ආර්ථිකයන් වල සානුබල ලබන්නේ ලාභයෙන් නෙමෙයි, සමාජ සුබ සාධනයෙන්. සමාජ සුබ සාධනයෙන් සානුබල ලැබීම කෙනෙක්ට එතරම්ම ප්‍රබල අභිප්‍රේරණ සාධකයක් විදිහට අපි සලකන්නේ නැහැ. බොහෝ අය ආර්ථික කටයුත්තක නිරත වුණාම ස්වාර්ථයේ පිණිස නැත්නම් තමන්ගේ වාසියක් අපේක්ෂා කරනවා. නමුත් මෙවැනි ආර්ථිකයන් වල රාජ්‍ය ව්‍යවසායන් ලාභයේ අභිප්‍රේරණ සාධකයක් ප්‍රමුඛත්වයේ ගන්නේ නැති නිසා, සමාජ සුබ සාධනයෙන් පමණක් බලන නිසා එවැනි ආර්ථිකයන් වල නිෂ්පාදනය වර්ධනය කිරීමට ලොකු දිරිගැන්වීමක් ඒකෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම නවෝත්පාදනයන් වැනි දේවල් බිහි වෙන්නේත් නැහැ. තවත් ලක්ෂණයක්, නිලධාරීවාදී ඉස්මතු වෙන්න පුළුවන්. රාජ්‍ය ව්‍යාපාර කටයුතු පමණක් තිබීමෙන්. ඒ වගේම 4, භාණ්ඩවල ගුණත්වය අඩු වෙන්න පුළුවන්. ඇයි? රාජ්‍ය ව්‍යවසායන් පමණක් පවතින නිසා, තරඟකාරීත්වයක් නැති නිසා නිෂ්පාදනය කරන භාණ්ඩවල ගුණත්වය අඩුවීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ජල්පැන ගිය භාණ්ඩ, නවෝත්පාදනයන් බිහි නොවීම යනාදී කරුණු අපිට ඒකේ දකින්න පුළුවන්. ඒ වගේම භාණ්ඩවල විවිධත්වයකුත් නොමැති වෙන්න පුළුවන්. තරඟයක් නැත්නම්, රාජ්‍යාංශයට පමණක් නිෂ්පාදන කටයුතු පැවැරලා තිබෙනවා නම්, එවැනි ආර්ථිකයන් වල එවැනි ඒකාධිකාරී තත්ත්වයක් තුළ තීරීමේ නිදහස අවම වන තත්ත්වයක් තුළ පාරිභෝගික ස්වාධිපත්‍යයකුත් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා පාරිභෝගිකයට අධිපති තත්ත්වයක් නැති නිසා, ස්වාධිපත්‍යයක් නැති නිසා, බලපෑමක් කරන්න බැරි නිසා නිෂ්පාදකයෝ භාණ්ඩ විවිධත්වයෙන් සපයලා පාරිභෝගිකයන්ට වැඩි තෘප්තියක් ලබා දෙන්න ඒ අය උත්සාහ කරන්නේත් නැහැ. තවත් අවාසිදායක තත්ත්වයක්, දත්ත සොයා ගැනීමේ අපහසුව. අපි දන්නවා සාර්ථක සැලැස්මක් සකස් කරන්න ඉතාමත්ම වැදගත්ම දේ තමයි නිවැරදි දත්ත.
නමුත් සමස්ත ආර්ථිකයේම සියලුම දත්ත නිවැරදිව සපයා ගැනීමේ අපහසුතාවයන් ප්‍රායෝගිකව දකිනවා. ඉතින් ඒ නිසා දත්ත නිවැරදිව නොලැබෙනකොට ඒ දත්ත මත ඇති කරන සැලසුමත් නිවැරදි වෙන්නේ නැහැ. එනිසා ආර්ථිකය තුළ යම් අකාර්යක්ෂමතා හට ගන්න පුළුවන් කියලා අපි අපේක්ෂා කරන්න යනවා. අපිට පුළුවන් දැන් ඊළඟ ආර්ථික පද්ධතිය ගැන කරුණු විමසන්න. ඒ තමයි මිශ්‍ර ආර්ථික පද්ධතිය. මිශ්‍ර ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද? මිශ්‍ර ආර්ථික පද්ධතියක් කියලා කියන්නේ සම්පත්වල අයිතිය, නිෂ්පාදන සම්පත්වල අයිතිය රජයට මෙන්ම පෞද්ගලික අංශය සතු වන්නා වූද මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා මිල යාන්ත්‍රණය මෙන්ම මධ්‍යගත සැලසුම් ක්‍රමයේද භාවිතා කරන්නා වූ ආර්ථික පද්ධතිය. ඔබට වචනින්ම තේරෙනව නේද මිශ්‍ර ආර්ථික පද්ධතිය. එහෙනම් සංකලනයක් අපේක්ෂා කරන්න පුළුවන්. ඔව්. මේ සංකලනයක් තියෙනවා. මොකද සංකලනය? සම්පත්වල අයිතිය සංකලනයක් තියෙනවා. ඒ වගේම මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේ සංකලනයක් තියෙනවා. මෙතෙක් අපි සාකච්ඡා කරපු ඒ ක්‍රම දෙකම භාවිතා කරමින් යම් ආර්ථිකයක් මූලික ආර්ථික ප්‍රශ්න විසඳයි නම් දරුවනේ අපි වෙන ආර්ථික හඳුන්වන්නේ මිශ්‍ර ආර්ථික පද්ධති කියලා. තවත් ආකාරයකින් අපි පැහැදිලි කරොත් සැලසුම්ගත ආර්ථික පද්ධති හා නිදහස් වෙළඳපොළ ආර්ථික පද්ධතිය යන ස්වරූප දෙකෙහිම සංකලනය වූ ආර්ථික පද්ධතියකි. මෙහි රාජ්‍ය ව්‍යවසාය මෙන්ම පෞද්ගලික ව්‍යවසායන් පුළුල් ලෙස සම්මිශ්‍රණය වී ඇත. ඉතින් සාමාන්‍යයෙන් අපි ලෝකයේ ආර්ථිකයන් වෙළඳපොළ ආර්ථික සහ විධාන ආර්ථික විදියට වර්ග කළාට අපි පොදුවේ සලකන දේ තමයි සෑම ආර්ථිකයක්ම ප්‍රායෝගිකව මිශ්‍ර ආර්ථික. හේතුව ඒ සෑම ආර්ථිකයක්ම යම් හෝ සංකලනයක් දැකීමේ හැකියාව තිබෙන නිසා. මිශ්‍ර ආර්ථික පද්ධතියක ලක්ෂණ මොනවාද? 1. රජයට මෙන්ම පෞද්ගලික අංශයටද සාධක හිමිවීම. 2. මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමට මිල යාන්ත්‍රණය මෙන්ම සැලසුම් ක්‍රියාවලියද යොදා ගැනීම. දැන් මේ කරුණු එකින් එක බලනකොට දුවේ පුතේ දරුවනේ ඔබ බලන්න අපි මෙතෙක් සාකච්ඡා කරපු අර වෙළඳපොළ ආර්ථික සහ විධාන ආර්ථික ක්‍රමවල ලක්ෂණ සම්මිශ්‍රණයව තියෙනවා. බලන්න තුන්වෙනි එකත් පෞද්ගලික ව්‍යවසාය මෙන්ම රාජ්‍ය ව්‍යවසායන්ද පැවතීම. දැක්කද සම්මිශ්‍රණයක්. 4. මිල යාන්ත්‍රණයේ දුර්වලතා මගහරවා ගැනීමට රජයේ මැදිහත් වීම. 5. පුද්ගලිකාංශය ලාභය මගින්ද රජය සමාජ සුබ සාධනයෙන්ද සානුබල ලැබීම. 6. ආර්ථිකයේ ප්‍රධාන ක්‍රියාකාරකයන් 4 දෙනෙක්වත් අපිට දැකීමේ හැකියාව තිබෙනවා. මේවා තමයි මිශ්‍ර ආර්ථික පද්ධතියක අපි පොදුවේ දක්නට ලැබෙන ලක්ෂණ විදිහට සලකන්නේ. පළවෙනි ලක්ෂණය නිෂ්පාදන සාධක රජයට මෙන්ම පෞද්ගලික අංශයට හිමි වෙනවා. එකෙන් අදහස් කරන්නේ සම්පත් පවත්වාගෙන යන්න, සම්පත් විකුණන්න, සම්පත් පැවරන්න, භුක්ති විඳින්න. මේ හැම දෙයකටම රජයටත් හැකියාව තියෙනවා, පෞද්ගලික අංශයටත් හැකියාව තිබෙනවා. අපි දැන් බලමු මිශ්‍ර ආර්ථිකයක දෙවෙනි ලක්ෂණය. මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමට මිල ක්‍රමය මෙන්ම සැලසුම් ක්‍රියාවලියද යොදා ගැනීම. කොහොමද ඒක වෙන්නේ? රජය සැලසුම් ක්‍රියාවලිය යොදා ගන්නවා, පෞද්ගලික අංශය මිල ක්‍රමය භාවිතා කරනවා. තුන්වෙනි ලක්ෂණය පෞද්ගලික ව්‍යවසාය මෙන්ම රාජ්‍ය ව්‍යවසායන්ද පැවතීම. එතකොට රජයට පවතින ව්‍යවසායන් අපි රාජ්‍ය ව්‍යවසායන් විදිහට හඳුන්වනවා. පෞද්ගලික අංශයට පවතින ව්‍යවසායන් පෞද්ගලික ව්‍යවසායන් විදිහට හඳුන්වනවා. තව වැදගත් ලක්ෂණයක් තමයි මිල යාන්ත්‍රණයේ දුර්වලතා මගහරවා ගැනීමට රජය මැදිහත් වීම. අපි කිව්වා මේ සාකච්ඡා කරන්නේ මිශ්‍ර ආර්ථිකයන් ගැන. ඒතර මිශ්‍ර ආර්ථිකයක් වුණාම පෞද්ගලික අංශයත් ක්‍රියාත්මක වෙනවා. දැන් පෞද්ගලික අංශය ක්‍රියා කරනකොට ඔවුන් අතරින් යම් අඩුපාඩු දුර්වලතා ඇති වුණොත් ඒව මගහරවා ගැනීමට රජය වැඩි මැදිහත් වීමක් මෙවැනි ආර්ථිකවල දකින්න පුළුවන්. කොයි අංශවලින්ද? ආදායම සාධාරණව බෙදා හැරීමට, සම්පත් බෙදා හැරීම කාර්යක්ෂමව කිරීමට, පොදු භාණ්ඩ සැපයීමට සහ මිල ස්ථායීතාවයක් පවත්වා ගැනීමට. මේ කියපු කාරණාවන්, මේ සාකච්ඡා කරපු කාරණාවන් පෞද්ගලික අංශය මගින් ඉටු වෙන්නේ නැහැ. පෞද්ගලික අංශයෙන් ඉටු කිරීමේදී මේ කියන ශේෂ්ත්‍රවලදී දුර්වලතා හට ගන්නවා.
ඒ දුර්වලතා මගහරවා ගන්න රජයේ මැදිහත් වීමක් මේ මිශ්‍ර ආර්ථිකවල ප්‍රබල ලෙස අපිට දකින්න පුළුවන්. ඒ අනුව දුවේ පුතේ අපි පැහැදිලිව මතක තබා ගත යුතු කාරණය තමයි මේ මිල යාන්ත්‍රණයේ පෞද්ගලිකාංශයේ මගින් ක්‍රියාත්මක කරන මිල යාන්ත්‍රණයේ දුර්වලතාවයන් හටගත්තාම ඒ දුර්වලතාවයන් මගහර වීමට රජය වැඩි මැදිහත් වීමක් දක්නට ලැබීමයි. පස්වෙනි ලක්ෂණය සානුබල ලබන මූලාශ්‍ර. සානුබල ලබන්නේ කෙසේද? අංශ දෙකක් පවතින නිසා සානුබල මූලාශ්‍ර වෙනස් වෙනවා. රාජ්‍ය අංශය සානුබල ලබන්නේ සමාජ සුබ සාධනය මගින්. නමුත් පෞද්ගලික අංශයේ සානුබල ලබන්නේ ලාභය මගින්. ආර්ථිකයේ කාරකයන් 4 දෙනෙක් ප්‍රධාන වශයෙන් සිටිනවා. එක් අයෙක් පාරිභෝගිකයෝ, 2 නිෂ්පාදකයන්, 3 සම්පත් හිමියන්, 4 ආණ්ඩුව. මේ හැමෝම වැදගත්. විධාන සහ වෙළඳපොළ ආර්ථිකවල සමහර කාරකයන්ට වැඩි වැදගත් තැනක් තිබ්බා. නමුත් මිශ්‍ර ආර්ථිකයක මේ කාරකයන් 4 දෙනාම ආර්ථිකයේ ප්‍රබල සමාජිකයන් බවට පත් වෙනවා. මිශ්‍ර ආර්ථිකයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ කොහොමද? අපි ඒ ගැන දැන් බලන්න යන්නේ. පළවෙනි ප්‍රශ්නය කුමක් නිපදවන්නේද? එකකින් අදහස් කරේ ආර්ථිකයේ පවතින සම්පත් කුමන භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොමු කරනවද? අංශ දෙකක් සිටින නිසා ඒ අංශ දෙක සම්පත් යොමු කරන්නේ ඒ අංශයට ආවේනික විදියට. පෞද්ගලික අංශය කුමක් නිෂ්පාදනය කරනවද කියන ප්‍රශ්නයට මිල සංඥාවලට අනුව කටයුතු කරනවා. එකකින් අදහස් කරේ මිල වැඩි භාණ්ඩවලට වැඩි සම්පත් ප්‍රමාණයකුත් මිල අඩු භාණ්ඩවලට අඩු සම්පත් ප්‍රමාණයකුත්. නමුත් ඊට වෙනස්ව රාජ්‍ය අංශය තමන් සතුව තියෙන සම්පත් ඒ අය සැලසුම් කරගත්ත මධ්‍යගත සැලසුමකට අනුව බෙදා හැරීමට කටයුතු කරනවා. භාණ්ඩ නිෂ්පාදනයට යොමු කරනවා. කෙසේ නිෂ්පාදනය කරන්නේද? මේ ප්‍රශ්නයෙන් අදහස් කරේ ශ්‍රම සූක්ෂම හා ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රම දෙකෙන් කුමන ක්‍රමය අපි භාවිතා කරනවද කියන එක. අංශ දෙකක් සිටින නිසා ඒ අංශ දෙක ඒක තීරණය කරන්නේ දෙවිදියකට. පෞද්ගලික අංශය ලාභය අපේක්ෂාවෙන් කටයුතු කරන නිසා ලාභයෙන් සානුබල ලබන නිසා පිරිවැය අවම ශිල්ප ක්‍රමය භාවිතා කරනවා. ශ්‍රම සූක්ෂම හා ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රම දෙකෙන්. නමුත් රාජ්‍ය අංශය සමාජ සුබ සාධනය සහ සමස්ත ආර්ථිකය පිළිබඳවම ඒ අය කල්පනා කරන නිසා, සාකච්ඡා කරන නිසා, සැලකිල්ලට ගන්න නිසා මධ්‍යගත සැලසුමට අනුව ශිල්ප ක්‍රමය තෝරා ගන්නවා. කා සඳහා නිෂ්පාදනය කරන්නේද? නිපදවන්නේද? එෙහිදීත් පෞද්ගලික අංශය නිෂ්පාදනය කරන්නේ මිලක් ගෙවිය හැකි අය සඳහායි. නමුත් රාජ්‍ය අංශය ඊට වඩා විරුද්ධව සැමටම භාණ්ඩ මිලදී ගන්න පුළුවන් ආකාරයට මධ්‍යගත සැලසුමකට අනුව නිපදවීමේ කටයුතු සිද්ධ කරන්න යනවා. ඒ අනුව අපිට දැන් බලන්න පුළුවන් මිශ්‍ර ආර්ථිකයක පවතිනා වූ රජයේ කාර්යභාරය කුමක්ද කියන එක. මිශ්‍ර ආර්ථිකයකට ආර්ථිකයක රජයකටත් වැදගත් කාර්යභාරයක් තිබෙනවා. අපි කලින් සාකච්ඡා කරා මිල ක්‍රමේ පවතින යම් දුර්වලතාවයන් පෞද්ගලික අංශයේ මිල ක්‍රමය භාවිතා කරද්දී යම් දුර්වලතාවයන් ඇති වුණොත් එවැනි දුර්වලතාවයන් මගහැරීම තමයි ප්‍රධාන කාර්යය වෙන්නේ. ඒකට අනුගතව එකක් ආර්ථික ස්ථායීතාවය පවත්වා ගැනීම, 2 ආදායම් පුනර්ව්‍යාප්ත කිරීම, 3 සම්පත් කාර්යක්ෂම බෙදා හැරීම, 4 තරඟය පවත්වා ගැනීම, 5 නීතිමය හා සමාජ රාමු සකස් කිරීම. මෙවැනි කාර්යභාරයක් රජයේ ඉටු කරපුවම තමයි මිශ්‍ර ආර්ථිකයක වුණත් ආර්ථික කටයුතු සුමටව ව්‍යාකූලත්වයෙන් තොරව සැලැස්මකට අනුව සිද්ධ වෙන්න යන්නේ. ඒ අනුව දුවේ පුතේ මේ මිශ්‍ර ආර්ථික පද්ධති අපිට ප්‍රධාන ප්‍රභේද දෙකක් හඳුනා ගන්න පුළුවන්. බලන්න නැවත වරක් සමාජීය වෙළඳපොළ ආර්ථික, සමාජවාදී වෙළඳපොළ ආර්ථික. අපි දැන් මේ එක් වෙළඳපොළ ආර්ථික පද්ධතියේ පවතින විශේෂත්වයන් අපි සලකලා බලමු. සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියන්නේ කුමක්ද? මේ තියෙන විශේෂත්වය තමයි වෙළඳපොළ ආර්ථික පද්ධතිය තුළ සමාජ සාධාරණත්වයේ ඇති කිරීම සඳහා රජය මැදිහත් වෙන ආර්ථිකය. අපි ටිකක් නතර වෙලා කල්පනා කරලා බලමු. දැන් වෙළඳපොළ ආර්ථික පද්ධතියක් ලාභය උදෙසා කටයුතු කරේ.
ලාභයේ ස්වාර්ථය පදනම් කරගෙන කටයුතු කරනකොට එවැනි ආර්ථිකයක සමාජ සාධාරණත්වයක් අපිට දක්නට ලැබුණේ නැහැ. නමුත් මේ සමාජීය වෙළඳපොළ ආර්ථිකයක ප්‍රකාශ කරන්නේ වෙළඳපොළ ආර්ථිකයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් සමාජ සාධාරණත්වයක් ඇති කිරීම සඳහා රජය දැඩි ලෙස මැදිහත් වෙනවා. දැන් සමාජ සාධාරණත්වය අවධාරණය කරන ආර්ථික නිෂ්පාදන වල නිෂ්පාදන සම්පත් පෞද්ගලික අංශය සතුව පවතින්නේ. එතකොට ඒ පිළිබඳ තීරණ ගන්න පෞද්ගලික අංශයට හැකියාව තිබෙනවා. නමුත් අයිති ඒ අයට තිබුණත් එහි භාවිතය පිළිබඳව රජය විශාල බලපෑම් ඇති කරනවා මෙවැනි ආර්ථිකවල. ඒකයි විශේෂත්වය. ඔබ නැවත වරක් බලන්න මේ කාරණය මම කියපු කාරණය සම්පත්වල අයිතිය පෞද්ගලික අංශය සතුව පවතිනවා. නමුත් ඒවා භාවිතා කිරීම පිළිබඳ දැඩි බලපෑමක් රජය විසින් ඇති කරනවා. ඒ අනුව වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් තමයි බහුලව ක්‍රියාත්මක වෙන්නේ ප්‍රධාන වශයෙන්. හැබැයි සමාජ සාධාරණත්වයේ රජය දැඩි ලෙස අවධාරණය කරනවා. තවත් එහි තියෙන ලක්ෂණ අපි බැලුවොත් ආර්ථික, දේශපාලන, ඒ වගේම සිවිල්, සමාජ සංස්කෘතික යන මානව හිමිකම් ආරක්ෂා කිරීමට රජයේ දැඩිව මැදිහත් වීමක් අපිට දකින්න පුළුවන්. ඒ වගේම පුළුල් සමාජ ජාල ආර්ථිකය තුල ක්‍රියාත්මක කරනවා. කුමටද? ඒ තමයි හැමෝටම සාධාරණත්වයක් ඇති කරන්නේ. ඇයි? වියපත් වෙච්ච ජනතාව, දිලිඳු ජනතාව සිටිනවා නම්, විරකියාවෙන් පෙළෙන අය ඉන්නවා නම්, ඒ අයවත් රැක ගැනීම සඳහා යම් වැඩසටහන් මෙවැනි ආර්ථිකයන් තුල ක්‍රියාත්මක වෙනවා. දැන් වෙළඳපොළ ආර්ථිකයේ ප්‍රබලව ක්‍රියාත්මක වුණොත් එහෙම වෙන්නේ නැහැ. නමුත් සමාජීය වෙළඳපොළ ආර්ථිකයක වෙළඳපොළ ක්‍රමයක් තමයි. හැබැයි රජයේ මැදිහත් වෙලා මේ සමාජ ජාලාවන් ක්‍රියාත්මක කරනවා. සාමාන්‍ය ලෝකයේ නෝර්වේ, ජර්මනිය, ස්වීඩනය, පින්ලන්තය වගේ රටවල් වල පවතින ආර්ථික පද්ධති මෙවැනි සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධති වලට ගොඩාක් කිට්ටු ලක්ෂණ නිරූපණය කරනවා. 2. සමාජවාදී වෙළඳපොළ ආර්ථික. ඒක ඊට වඩා වෙනස් එකක්. ඒකෙන් අදහස් කරන්නේ සමාජවාදී දර්ශනයක් මත මෙහෙයවන. ඒකෙන් අදහස් කරේ සමාජවාදී දේශපාලන දර්ශනයක් මත මෙහෙයවන. එහෙත් යම් දුරකට වෙළඳපොළ බලවේගවලට ක්‍රියාත්මක වීමට ඉඩ සලසා ඇති ආර්ථික. ඉතින් එවැනි ආර්ථිකවල තියෙන විශේෂත්වය තමයි නිෂ්පාදන සම්පත් වල අයිතිය තියෙන්නේ රජයට. රජයට තමයි නිෂ්පාදන සම්පත් වල අයිතිය තියෙන්නේ. ඒ අය තමයි ඒවා නතු කරගෙන තියෙන්නේ. නමුත් ඒවා භාවිතා කිරීමේදී ඒ පිළිබඳ තීරණ ගන්න පෞද්ගලිකාංශයට යම් ඉඩක් එවැනි ආර්ථිකයන් වල සපයලා තිබෙනවා. ඉතින් චීනය, හංගේරියා වගේ රටවල් වල මේ ලක්ෂණ වලට වඩා සමීප ලක්ෂණ තමයි එවැනි ආර්ථිකයන් වල පවතින්නේ. ඒ නිසා අපි චීනය, හංගේරියා වගේ රටවල් සමාජවාදී වෙළඳපොළ ආර්ථික කියලා පද්ධති කියලා අපිට සලකන්න පුළුවන්. හොඳයි ද්වේපතේ. දැන් අපි එනවා තවත් කොටසකට. ආර්ථික පද්ධතියක කාර්ය සාධනය ඇගීමට යොදා ගන්නා නිර්ණායක. මොනවද මේ කාර්ය සාධනය ඇගයනා කියන එකෙන් අදහස් කරන්නේ? එකෙන් අදහස් කරන්නේ ආර්ථිකයක අරමුණු ආර්ථික ක්‍රියාකාරීත්වය තුළින් නිසි ලෙස ඉටු වී ඇත්දැයි විමසා බැලීම. ආර්ථිකයක අරමුණු ආර්ථික ක්‍රියාකාරීත්වය තුළින් නිසි ලෙස ඉටු වී ඇත්දැයි විමසා බැලීම. අපි දන්නවා ආර්ථික පද්ධතියක ප්‍රධාන අරමුණ කුමක්ද? මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම. මූලික ආර්ථික ප්‍රශ්න විසඳද්දී ඒ පිළිබඳ තීරණ ගන්න ඕනේ. සම්පත් අදාළ අංශ වලට යොමු කරන්න ඕනේ. දැන් මේ කාර්ය, මේ අරමුණු ආර්ථිකයේ ක්‍රියා කරලා තියෙන ආකාරයට අනුව ඉටු වෙලා තියෙනවද කියලා විමසීම තමයි මේන් අපි අපේක්ෂා කරන්න යන්නේ. ඉතින් එසේ විමසන්න නම් ඒ සඳහා අපි නිර්ණායක කීපයක් භාවිතා කරන්න සිද්ධ වෙනවා. පොදුවේ භාවිතා කරන්න පුළුවන් නිර්ණායක 8ක් ඔබට මේ තිරේ දිස් වෙනවා. බලන්න පුළුවන්. 1. පූර්ණ සේවා නියුක්තිය. 2. ආර්ථික කාර්යක්ෂමතාවය. 3. ආර්ථික වෘද්ධිය. 4. මිල ස්ථායීතාවය. 5. සාධාරණ ආදායම් ව්‍යාප්තිය. 6. බාහිර ස්ථායීතාවය. 7. පාරිසරික ගුණාත්මක භාවය.
සහ අවසාන එක ආර්ථික නිදහස. මේ සංකල්ප පිළිබඳව වෙනත් නිපුණතා මට්ටම් වලදී මේ එක් එක් වචනය පිළිබඳ ගැඹුරු අර්ථයක් ඔබට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් මේ අවස්ථාවේදී මෙවැනි දේවල් නිර්ණායක ලෙස භාවිතා කරනවායි කියන අදහස ඔබ සතුව තැබීම ප්‍රමාණවත් වෙන්න යනවා. නමුත් ඔබ බලන්න නැවත වරක් මේ පොදු නිර්ණායක මොනවද කියලා. 1. පූර්ණ සේවා නියුක්තිය. 2. ආර්ථික කාර්යක්ෂමතාවය. 3. ආර්ථික වෘද්ධිය. 4. මිල ස්ථායීතාවය. 5. සාධාරණ ආදායම් ව්‍යාප්තිය. 6. බාහිර ස්ථායීතාවය. 7. පාරිසරික ගුණාත්මක භාවය. අවසාන වශයෙන් ආර්ථික නිදහස. දැන් මේ නිර්ණායකයන් සම්බන්ධයෙන් යම් ආර්ථිකයක් ධනාත්මක ලක්ෂණ නිරූපණය කරනවා නම් අපිට කියන්න පුළුවන් ඒ ආර්ථිකය තමන්ගේ අරමුණු සාර්ථකව ඉටු කරගෙන තිබෙනවා කියලා. මේ නිර්ණායකයන් පිළිබඳව යම් ආර්ථිකයක් ඍණාත්මක ආකාරයෙන් සාධනයක් පෙන්වුම් කරලා තිබෙනවා නම් අපිට ඒකෙන් අදහස් වෙන්නේ ඒ ආර්ථිකය අරමුණු නිසි ආකාරයෙන් ඉටු කරගෙන නැහැ කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම යම් ආර්ථිකයක පූර්ණ සේවා නියුක්තියක් තිබෙනවා නම් අපි ඒ ආර්ථිකය සාර්ථකයි කියන්න පුළුවන්. නමුත් යම් ආර්ථිකයක පූර්ණ සේවා නියුක්ති මට්ටමට නොගිහින් සේවා වියුක්තිය වැඩියෙන් දක්නට ලැබෙනවා නම් අපි ඒකෙන් අදහස් කරන්නේ ඒ ආර්ථිකය අරමුණු නිසි ආකාරයෙන් ඉටු කරගෙන නැහැ කියලා. ඉතින් මෙවැනි නිර්ණායක භාවිතා කරලා තමයි ඒ ආර්ථිකය සාර්ථකද අසාර්ථකද අරමුණු ඉටු කරගත්තද නැද්ද කොයිතරම් දුරට ඒ ආර්ථිකය ගමන් කළ යුතුද ඒ සියල්ල තීරණය කරන්න මේ පොදු නිර්ණායක අපිට භාවිතා කරන්න පුළුවන්. එහෙනම් මේ නිර්ණායකයන් දැන් ඔබ ඉගෙන ගත්ත නිසා අපිට අද බලන්න පුළුවන් අපි ඉගෙන ගත්තේ කුමක්ද කියලා කෙටි සාරාංශයක් ලබා ගන්න. අද දවසේ අපි සාකච්ඡා කරේ විධාන ආර්ථික පද්ධති පිළිබඳව. සහායවය ලක්ෂණ සහායවයන් මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ කොහොමද? ඒ වගේම මිශ්‍ර ආර්ථික පද්ධති ගැන ඒවයේ ලක්ෂණ සහ මිශ්‍ර ආර්ථික පද්ධති වලින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා. සහ ඊට අමතරව මිශ්‍ර ආර්ථික පද්ධති වල තිබෙනා වූ තව ප්‍රභේද දෙකක් පිළිබඳවත් අද අපි සාකච්ඡා කරා. මම සතුටුයි ඔබට නිවසේදී ඉටු කිරීම සඳහා පැවරුමක් ලබා දෙන්න ඔබේ විෂය භාර ගුරුවරයා සමග එකතු වෙලා කරුණු සාකච්ඡා කරමින් මේ පැවරුම ඔබට ඉටු කරන්න පුළුවන්. පැවරුම යටතේ ප්‍රශ්න 4ක් ඔබට ලබා දෙන්න සතුටුයි. 1. විධාන ආර්ථික පද්ධතියක දුර්වලතා කවරේද? 2. මිශ්‍ර ආර්ථික පද්ධතියක ලක්ෂණ කවරේද? 3. සමාජීය වෙළඳපොළ ආර්ථිකයක් යන්න පැහැදිලි කරන්න. 4. සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක් යන්න පැහැදිලි කරන්න. මේ පැවරුම ඔබ හොඳින් ඉටු කරන්න පුළුවන් නම් ඔබට පුළුල් දැනුමක් මේ ආර්ථික පද්ධති පිළිබඳ ලබා ගැනීම හැකියාව තිබෙනවා. එහෙනම් දුවේ පුතේ මේ වැඩසටහන සමග ඔබ සම්බන්ධ වෙලා ඉතින් නැවතත් මෙවැනි ආකාරයේම ආර්ථික විද්‍යාව වැඩසටහනකින් ඔබව සම්බන්ධ වෙන තෙක් ඔබ හැමෝටම ආයුබෝවන්.